නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා මුලින්ම හැම දිනාටම එක කරුණක් මතක් කරනවා. ස්වභාවයෙන්ම බුදුදහම ගැඹුරු අරුත් ඇති දර්ශනයක්. ඒ දර්ශනය, මේ ධර්මය සෙලවෙන මනසක් ඇති, විසිරුණු මනසක් ඇති කෙනෙකුට ග්‍රහණය කරගන්න අපහසුයි. ඒ නිසා හැම දිනම දේශනාවේ ආරම්භය පටන් අවසන් මොහොත දක්වාම හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව, විතර්ක උපද්දවන්නේ නැතුව මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවමින් හොඳට ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. මේ දේශනාව ශ්‍රවණය කරන අතරේදී දේශනාව ඇසුරෙන් හෝ හිතට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකද විතරකණය කර ඉන්නේ නැතුව දේශනාව එක දිගටම අහන්න. ඒ ප්‍රශ්න වලට උත්තර දේශනාව අවසානයේදී හම්බ වෙයි. ඒ නිසා චිත්ත ඒකාග්‍රතාවය නැත්තම් හිත එක්තෙන් කරගන්න කාරණාව මේ ධර්ම ශ්‍රවණයේ ප්‍රථම අංගය. ධර්මයේ පෙන්නනවා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවා කියන ජීවිතයක ලක්ෂණය මොකක්ද? තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක් හෝ ධර්ම දේශනා කරන ලබන කල්හි මුළු හිතින්ම සම්පූර්ණ කන මෙහෙवला ඒ දේශනාව හොඳින් ශ්‍රවණය කරන බව. ඒ දේශනාව හොඳින් ශ්‍රවණය කළාම එයාට ඒ දේශනාව අවසානයේදී ඒකාන්තයෙන්ම නුවණක් පහළ වෙනවා. දුක කියන්නේ මේක නේද? දුක ඇති වෙලා තියෙන්නේ මෙහෙම නේද? මෙන්න මේ වැරද්ද නොකළොත් දුක නැති වෙනව නේද? ඒ සඳහා මෙන්න මේ ටික කටයුතුයි කියන ටික දකින්න පුළුවන්. ඒ ටික දකින්න එකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. සද්ධර්මයට ආවා කියලා කියන්නේ.
ඉතින් ඇයි අපි ඒ තරම් වමනාවෙන් ඒ තරම් ඕනෙකමෙන් ශ්‍රවණය කළ යුත්තේ? පින්වතුනි, වෙන මුකුත් හින්දා නෙවෙයි. දුක් සහගත බව නිසා. මේ ජීවිතේ අනන්ත ජාති සංසාරේ ඔබත් අපි හැමදෙනාම බොහෝ දුක් විඳාය. නමුත් භවයෙන් වැහිලා හින්දා අපිට පේන්නේ. නමුත් භවයේ කියන තැන හිරගයක් වගේ, ගිනිගත් යකඩ වැටක් වගේ දකින්න නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ලෝකයේ තුල දුක නැති කරලා ඉන්න පුළුවන් එකදු තැනක්වත් තියෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම අවශ්‍ය නැහැ. නමුත් ලෝකයේ කියන එක දුකෙන්ම පිරුණු දුකෙන්ම මැඩුණු තැනක් නිසායි එබඳු දුක් සහගත ලෝකෙන් මිදෙන මාවත පෙන්වන්න ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණත් වස්තුකාම ක්ලේශකාමයෙන් පීඩිත වෙච්ච තණ්හාවෙන් ලෝකයේ ඇත්තම වෙච්ච මේ ලෝකයට ඒ ධර්මයේ හොයන්න බලන්නවත් විවේකයක් නැහැ, හම්බ වෙන්නේ නැහැ. පාරමිතා පුරන්න ඕනේ කියලා ධර්මයේ තියෙන්නේ සසර ටිකින් ටික හරි නිස්සරණ ස්වභාවය හුරු කරපු මනසකටයි ධර්මය හොයන්න ඕනේ, ධර්මය අහන්න ඕනේ, සසරින් එතර වෙන්න ඕනේ කියන අදහසක්වත් ඇති වෙන්නේ. ඉතින් පින්වතුන් සතුටු වෙන්නට ඕනේ. අද මෙතෙන්ට මෙහෙම ආවත් සසර పూర్ව හේතු ඕගොල්ලෝ හැමදිනාටම තියෙන නිසා ධර්මයෙන් සැනසෙල්ල ලබා ගන්නට ඕනේ කියන හැඟීම සසරෙදිත් පුරුදු පුහුණු කළ ගතිය තියෙන නිසායි මේ ජීවිතයේ මොනතරම්ක් අප තුල පැවතුණා ඒ ඔක්කොම තබලා මේ ධර්මයේ වටා එකතු වෙන්නේ. ඒ හින්දා පින්වතුන්ට එක දෙයක් විතරයි සකස් කරගන්න තියෙන්නේ. ඒ තමයි ඊටමත් හොඳට හිත සකස් කරගෙන හිත එක්තෙන් කරගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම මම පෙන්වන්න හදන කරුණු ටිකක් ගැඹුරු වැඩි. මම හිතලා ගැඹුරු යමක් කියනවා ගැඹුරු කරනවා නෙවෙයි. අපි නොගැඹුරුයි. ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකයක් හැදෙන්නේ කොහොමද, දුක හැදෙන්නේ කොහොමද කියන ක්‍රමයක් තියෙනවා. මොනවා හරි දෙයක් ඇති වුණාම ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවනේ. ඒ වගේ අපි දුක් විඳිනවා නම් අපිට දුක එනවා නම් ඒ දුක ඇති වෙච්ච සැබෑ ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කලේ ඒ සැබෑ ක්‍රමය හොයාගත් එක. හොයාගෙන ලෝකෙට දේශනා කළා. ඒ ක්‍රමය නැති කළාම දුක නැති වෙනවා කියන ධර්මතාවයකුත් තියෙයි. ඒ දුක ඇති නොවන ක්‍රමයක් හොයාගත්තා. හොයාගෙන ලෝකෙට දේශනා කළා. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් හැම කෙනෙක්ම ඒ මාවතේ ගිහිල්ලා දුක නැති කරගත්තා. අද මම ජීවිත අවබෝධය ලබා දෙන්න පුළුවන් බොහෝම වටිනා දහම් පරයයක් තමයි පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේ ටික ඊ타ත්ම ආදරෙන් මේ ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන්නේ මොකක්ද කියලා කෙසේද යන අදහස ඇතුව හොඳ වමනාවෙන් අහන්න.
පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ජාතිය කියන්නේ මොකක්ද කියන එක දන්නවනම් ජාතිය කියන එක ඇති වෙන හැටි දන්නවනම් ජාතිය කියන එක නැති වෙන හැටි දන්නවනම් ඒ ජාතිය නැති කරන ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා දන්නවනම් අන්න එයා නිවැරදි දැකුම ඇති කෙනෙක්. එපමණකින් මෙයා සම්මා දිට්ඨියෙන් යුක්ත පුද්ගලයෙක්. එත්තාවත අපකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හොති. එයාගේ දෘෂ්ටියද ඍජු බවට ගියා. උජුගතස්ස දිට්ඨි. එයා ධර්මයේ ගුණ දෙන පැහැදීමේ යුක්ත කෙනෙක් වුණා වෙනවා. එයා ප්‍රත්‍යක්ෂ භූමියේ ඉක්මවා හිටියේ මේ සද්ධර්මයට ආව කෙනෙක් වෙනවා කියලා පෙන්වනවා. මොකක්ද ජාතිය කියලා කියන්නේ? එතනදී මම මුලින් ධර්මතා ටිකක් පෙන්වන්නම්. බුදුරජාණන් වහන්සේ ජාතිය කියලා අර්ථ දක්වන තැනක් පෙන්වන්නම්. පින්වතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේට මේ ධර්මය හම්බ වෙච්ච අවබෝධ වුණු වෙලාවේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේදී එහෙම පෙන්නනවා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී පෙර කවදාවත්ම අහලා නැති නොඇසු විරු ලෝකයාගෙන්වත් කිසිම කෙනෙකුගෙන් අහන්න බැරි වෙච්ච අහලා නැති ධර්මයක් කෙරෙහි තථාගතයන් වහන්සේට චක්කුං උදපාදී ධම්මසක් පහළ වුණා. ඥානං උදපාදී ඥානය පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ ලෝකේ කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැති දකින්න බැරි දැක්කේ නැති දර්ශනයක්. ඒකෙදී අපි මෙච්චර කාලයක්ම ජාතිය කියන එක ජාතිය කියන්නේ සිංහලෙන් ඉපදීම කියන එක, හට ගැනීම කියන එක. ඉපදීම. ලෝකේ අපි හැම කෙනෙක්ම ජාතිය කියන එක ඉපදීම කියන එක දකින්නේ මව් කුසකින් බිහිවීම. ඒ ඉපදීම ජාතිය නම් මේ ශාසනයෙන් බැහැර අයත් මේ ජාතිය ගැන දන්නවා. ඉපදීම ගැන දන්නවා වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ ඊට වඩා ගැඹුරු අර්ථයකින් මේක දේශනා කරන්නේ. සත්‍ය අර්ථයකින් දේශනා කරන්නේ. පින්වතුනි ජාතිය කියනකොට මේ ජාතිය ක්‍රම දෙකක් තියෙනවා. හොඳට මතක තබා ගන්න ඕනේ. ඉපදීම දෙආකාරයි. තේසං සත්තහනං තම්හි සත්ත නිකායේ ජාති සංජාති ඔක්කන්ති කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති ජාති කියලා තථාගතයන් වහන්සේ ජාති විස්තර කරනවා. ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව නිකායන්ගේ ඉපදීමක් තියෙනං හට ගැනීමක් තියෙනං ස්කන්ධයන්ගේ නැවත ලැබීමක් තියෙනං ආයතනයන්ගේ නැවත ලැබීම හොඳට බලන්න ආයතනයන්ගේ නැවත ලැබීමක් තියෙනං මෙන්න මේක ඡාති චතුරාර්ය සත්‍යයේදී ওই ටිකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. තවත් જાතියක් තියෙනවා. මොකද්ද? තේසං ධම්මානං ජාති සංජාති. ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් ඒ ධර්මයන්ගේ හට ගැනීමකුත් තියෙයි. නමුත් මෙතනදී තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අනුපාදා පරිනිර්වාණයට විතරයි. ඒ කියන්නේ අරිහත්ත්වයට විතරයි.
පුද්ගල භාවයෙන් එන දුකට විතරයි. එතන සත්ව පුද්ගල භාවී ඉපදීමත් ධර්මතාවයන්ගේ සත්ව පුද්ගල නොවන ධර්මතාවයන්ගේ ඉපදීමත් කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඒකයි මම අර කිව්වේ ජාතිය දෙආකාරයකින් තියෙනවා කියලා. අපි මතක් කළොත් ලෝකේ හැම කෙනෙක්ම දකින්නේ මව් කුසකින් බිහිවීම ජාතිය කියලා. පුද්ගලයෙක්ගේ ජාතිය කියලා. කෙනෙක්ගේ ඉපදීම කියලා. නමුත් මේක එසේ නොදත යුතුයි. එතන තියෙන්නේ ධර්මතාවයකගේ හට ගැනීම. අපි ක්‍රමානුකූලව බලමු. පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තාම ඒ කර්ම නිමිත්තක් නිසා විඥානය නැත්තම් සිත රූපයකට බැසගෙන මේ ආයතන ටික හදලා හැකන දිවනාසය කියන මේ ආයතන ටික හදලා හදනවා. තාම කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. ඒ ආයතනයන්ට බාහිර රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ගැටෙනවා. ඒ ස්පර්ශය නිසා රූපයක් විඳින්න පුළුවන්, ශබ්දයක් විඳින්න පුළුවන්, ගන්ධයක් විඳින්න පුළුවන්, සැප හෝ දුක් හෝ උපේක්ෂා මට්ටමෙන් විඳින්න පුළුවන් වේදනාවකුත් පහළ වෙනවා. ඒද තාම කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. ඔන්න ඔය ධර්මතාවයක් වූ ආයතන ටික පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් තේසන් ධම්මානං ජාති කියන තැන ඒ ධර්මයන්ගේ හට ගැනීම ස්කන්ධ ටිකක් කෙනෙක්ගේ නෙමෙයි, සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, මම නෙමෙයි, ආත්මයක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි, ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ඔන්න ඔබඳු රූපයක් ඕගොල්ලන්ට ඇස් ඉදිරි පිටට පෙනෙනවා කියන්නකො. ඔන්න දැන් ඇස් ඉදිරි පිටට රූපයක් පෙනෙනකොට මේ පෙනෙන සිද්ධිය ධර්මතාවය, පුද්ගලයෙක් නැහැ. යම් වෙලාවකදී ඇස් ඉදිරි පිටට එන රූපය ආරම්භය අපි රස විඳ ගැනීම අනුව බලනවා නම් ඇස් ඉදිරි පිටට එන රූපේ යතහ භූත ස්වභාවය කියන්නේ යමක් පෙනෙනවා කියලා පෙනෙන දේ දැනගන්නවා කියලා උනේ මෙන්න මේක නේද කියලා ඕගොල්ලෝ දන්නේ නැත්නම් එතන අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව හෝ තණ්හාව හෝ මේ පෙනෙන රූපායතනයට පතිත වුණොත් තියෙන දෝෂය මොකක්ද? ඇහැට පෙනෙන රූපය ඇත්ත ඇති හැටි නොදකිනකොට ඒක දැන් වර්තමාන දෝෂයක්. තාමත් කෙනෙක්ගේ නෙමෙයි. ඒක අවිද්‍යාව කෘත්‍යයක්. ඒ නිසා පෙනෙන දේ ආරම්භය රස විඳ ගැනීම අනුව බලනවා. ඒක තණ්හාව. ඇහැට පෙනෙන රූපේ පැත්තට නැඹුරු වෙලා ඒ ඇහැට පෙනෙන රූපේ ඇත්ත නොදන්නාකම අවිද්‍යාව. ඒ පැත්තට නැඹුරු වෙලා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කැමැත්ත ඇති කරගන්නවා නම් කැමැත්ත ඇති වෙන විදිහට හිතනවා නම්
මෙන්න මේකට කියනවා තණ්හාව කියලා. පෙනෙන අරමුණේ රසයක් Tamanට දැනෙනවා නම් ප්‍රියමනාප ගතියක් දැනෙනවා නම් ඒකේ සතුටු වෙනකමට කියනවා තණ්හාව කියලා. තණ්හාව නිසා උපාදානත් වෙනවා. උපාදාන කියන්නේ ඒ වස්තුව මම මගේ කියලා පෙනෙන අරමුණ ගන්න බවකුත් තියෙනවා. පෙනෙන අරමුණට තණ්හා මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම් තව උපමා අරගෙන තණ්හා උපාදාන වුණොත් තියෙන දෝෂයක් තියෙනවා. මොකද්ද දෝෂේ? වස්තුව ඇස් ඉදිරි පිටින් ගියත් ඇහැ නිරුද්ධ වුණත් හිත නිරුද්ධ වුණත් දැකපු අරමුණ එහෙම් පිටින්ම තමන්ගේ මනසේ ඇති බවට හැපිලා හිටිනවා. ඔන්න ඔක තමයි භවය කියලා කියන්නේ. කර්ම භවය කියන්නේ. රූපයක් පෙනෙන තැන දක්වාම තිබුණේ පස්සපච්චය වේදනා කියන තැන. ඒකට තණ්හා උපාදාන වශයෙන් දරුවෙක් දරුවා හොඳයි, රත්තරන් හොඳයි, ගේ හොඳයි. මේ විදිහට අපි පෙනෙන අරමුණට අරමුණ ආරම්භය හිත හැසිරෙව්වොත් හිත මෙහෙයුවොත් තියෙන දෝෂෙ මොකද්ද? ඒ තණ්හා උපාදාන කියන දෙකේ දෝෂෙ මොකද්ද? භවය ඇති කරනවා. භවය කියලා කියන්නේ ඇහැයි රූපයයි දෙක වෙන් වුණත් ඒ නිසා එන හිත නිරුද්ධ වුණත් දැකපු අරමුණ ඇතිකමට අපේ හිතේ නිමිත්තක් හිටියේ. ඒකට කියනවා භවය කියලා. භවයේ තිබුණොත් තියෙන දෝෂයක් තියෙයි. මොකද්ද? ජාති. තමන්ව නිර්මාණය වෙනවා. පුද්ගලයා උපදිනවා. මේ කෙනාව ඕගොල්ලන්ට කවුරු හරි බැන්නොත් තරහ යනවා දුක හිතෙනව නේද? මොකද බැනුම් අහන කෙනා ඉන්න හින්දා. හිතට වෙහෙස වේදනාව දැනෙන කෙනා ඉන්නවා. ඔය කෙනා නිර්මාණය වෙන්නේ මෙන්න මේ භවය නිසායි. එතකොට ඒකයි තේසං සත්තානං තම්මේ සත්තනිකාය ජාති. ඔබට දකින්න හැම දෙයක්ම ඉතුරු වුණොත්, අහන හැම දෙයක්ම ඉතුරු වුණොත්, දැක්කෑන් පස්සෙත් දැකපු දේ නිරුද්ධ නොවි ඇති බවට මනසේ හැපි හිටියොත්, ඇහුවොත් අහන දේ ඇහිමින් පස්සේ ඉවර වෙන්නේ නැතුව අහපු දේ ඇති බවට මනස සිහි කරන්න පුළුවන් බව හිටියොත්, මේ වගේ ස්පර්ශ ආයතන හයේම දකින්න අහන ගඳ සුවඳ ලබන රස විඳින ස්පර්ශ කරන සියලුම දේ ඔබට ඇති බවට හම්බ වෙනකොට ඔය ඇති බව එල්ලගෙන ඉන්නේ පුද්ගලයයි. පුද්ගලයා නිර්මාණය වෙන්නේ මේ කාරණා ටිකෙන්. කෙනාව නැති වෙන්නේ. තමන් කියන නැත්තම් මේ පුද්ගලයව උපදිනවා. එතකොට මෙන්න මේ පුද්ගලයා හිටියොත් තියෙන දෝෂයක් තියෙනවා. නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන හිතමනාපකම් වේදනා මේ ඔක්කොම දුක් ටිකත් පුද්ගලයාට විඳින්න වෙනවා. ඒ විතරක් නෙමෙයි, ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක් ඔක්කොම විඳින්න වෙනවා. පුද්ගලයාටයි විඳින්න වෙන්නේ. අපි කියමු මරණ දුක ගන්න. මරණ දුක විඳින්න වෙන්නේ ජීවත් ඉන්න කෙනෙකුට මිසක මරණ දුක විඳින්න වෙන්නේ කාටද? ජීවත් ඉන්න කෙනෙකුට මිසක මැරෙන වෙලාවේදී එයා දන්නේ නැහැ. ජීවත් ඉන්න කෙනෙකුයි මරණ දුක් විඳින්නේ.
මැරෙන්න ඉස්සෙල්ලා මේ පංචායතනෙම සම්පූර්ණ අක්‍රිය වෙනවා. හීනයක් බල නිදාගෙන ඉන්නකොට බෙල්ල ගැපුවොත් දන්නවද ඔයගොල්ලෝ මේ මරනවා කියලා? නෑ. ඒ වගේ මරණ දුක් විඳින්න වෙන්නේ ජීවත් වෙන්න කෙනෙකුට. ලෙඩ වෙච්ච දුක් විඳින්නේ ජීවත් වෙන්න කෙනෙකුට. මහලු වෙච්ච දුක් විඳින්න වෙන්නේ ජීවත් වෙන්න කෙනෙකුට. එතකොට මෙන්න මේ සත්ව පුද්ගල භාවයේ ඉපදීමටයි බුදුරජාණන් වහන්සේ ජාති කියලා කිව්වේ. කෙනාගේ ඉපදීමටයි ජාතිය කියලා කිව්වේ. පුද්ගලයාගේ ඉපදීමටයි ජාතිය කියලා කිව්වේ. ඔය පුද්ගල ස්වභාවය දුක් විඳින්න පුළුවන් කෙනා කවදාවත්ම නැති වෙන්නේ භවය නැති නොවුනොත්. ඒකයි ජාතිංච පජානාති කියනකොට එයා ජාතිය දන්නවා. මොකද්ද? මේ තමන්ගේ ඉපදීම, පුද්ගල භාවයේ ඉපදීම, සත්ත්ව පුද්ගල හැඟීමේ ඉපදීම තමන්ට පුළුවන් නේද මේ මම කියලා හිතන්න? මම කියලා සිහි කරන්න පුළුවන් නේද? අන්නේ මම කියලා සිහි කරන්න පුළුවන් කමට කියනවා ජාතිය කියලා. හැබැයි නිකම්ම වචනයක් නෙමෙයි. තමන්ට ඇස් තියෙන, කන් තියෙන, නාසය තියෙන, ශරීරයේ තියෙන, අතපය තියෙන මේ පුද්ගලයාම කනක් කැපුවොත් මේ මගේ කන කැපුවා කියලා තමන්ට දුක් විඳින්න පුළුවන් නේ? එතකොට අතපයක් කැපුවොත් මේ මගේ අත කැපුවා, මගේ කකුල කැපුවා කියලා පුද්ගලයාට දුක් විඳින්න පුළුවන් නේ? ඒ පුද්ගලයා ගැනයි මේ කියන්නේ. මේ පුද්ගල භාවයේ ඉපදීම, මේ ශරීරයක් මගේ වෙලා සතර මහා ධාතුයෙන් හැදුණු, කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32කින් යුක්ත මේ රූප මිටියේ මම වෙච්ච කමටයි ජාති කියලා කිව්වේ. එයා මිනිස්සෙක් විලා ඉපදිලා, මිනිස්සෙන් අතර. මිනිසයා කියන්නේ පඨවි ධාතුවටද? නෑ. හොඳයි. මේ ශරීරයේ තියෙන කෙස්ලොම් නේද, තම්මස් මේ කොටස් ටික අයිති මොකේටද? ධාතු වලින් අයිති මොකේටද? පඨවි ධාතුවට. එහෙනම් ওই කොටස් ටිකද මිනිසයා? නෑ. එහෙනම් මිනිසයා කියලා කියන්නේ ආපෝ ධාතුවටද? නෑ. මේ ශරීරයේ තියෙන පිත්තෙන් සරව ලේ දහඩුය කියන්නේ මේවා මොකේටද අයිති? ආපෝ ස්වභාවයට. එහෙනම් මිනිසයා කියලා කියන්නේ තේජෝ ධාතුවටද? නෑ. මේ ශරීරයේ තියෙන දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය ඇති මොකේටද? තේජෝ ධාතුවට. එහෙනම් මිනිසයා කියන්නේ වායෝ ධාතුවටද? නෑ. මේ ශරීරයේ තියෙන හමන, පිම්බෙන, හැකිලෙන, සොලවන ස්වභාවය ඇති මොකේටද? වායෝ ධාතුවට. මේ ශරීරය බෙදුවොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි. ඒ සතර මහා ධාතු රූපේ මගේ වෙච්ච තැන, මම වෙච්ච තැන තමයි පුද්ගලයාගේ ඉපදීම. මේ ආයතන ටික උරුම වෙච්ච දවස එදයි. මේක උරුම උනේ මේ සතර මහා ධාතු රූප මිටි මේ මම වගේ පෙනෙන්නේ මොකක් හින්දාද? භවය නිසා. භවය කියලා කිව්වේ චේතනා භව. දැකපු, අහපු, ගඳ සුවඳ ලැබපු, රස විඳපු, ස්පර්ශ කරපු අරමුණු හටගෙන නිරුද්ධ වෙනවා අපි දැනගත්තත් නොදැනගත්තත්. නමුත් ඒවැ රස විඳ ගැනීම අනුව බැලුවොත් බලනකොට මොකද වෙන්නේ? ඇති බවට මනසේ නැවත නැවත හැපි හිටිනවා. අන්න ඒ ඇති බවට හිටිනකොට මේ ශරීරයත් ඇති බවට තමන්ට උරුම වෙලා තියෙන්නේ ඔන්න ඔය භවය හරහායි. මම කියන්නේ තේරුම් ගන්න බලන්න මම සරල උපමා කියලා දෙන්නම්. ඔයගොල්ලන්ගේ ඇස් දෙක දැකලා තියෙද? නෑ. කණ්ණාඩියෙන් බැලුවාම මේ ඇහැ කියලා නිමිත්තක් ගත්තාම කණ්ණාඩියට වැටුණු රූපේ නිරුද්ධ වෙයි. නමුත්
ඒ නිමිත්තට මේ ඇහැ මෙහෙමයි කියන එක මනසේ හැපි හැපි තියෙනකොට ඔන්න දැන් මට ඇහැ තියෙනවා වගේ. ඕගොල්ලෝගේ මූණ දැකලා තියෙද? නාසය, කන, පිට, ඔළුව අරමුණෙන් අරමුණ කොටස එකතු වෙලා තමයි මේ පුද්ගලයා අපිට හැදිලා තියෙන්නේ. අපි ඕකට කියනවා බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශ ආයතන හයේ රස විඳ ගැනීම අනුව බලනකොට පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධي උපචයට යනවා, රැස් වෙනවා. අන්නේ රැස් වීමයි මේ පුද්ගලයාගේ නිර්මාණයට හේතුව. මේ රූප මිටියේ මම කියලා, තමන් කියලා පුද්ගලයෙක් හැටියට දකිනවනම් අන්න කෙනාගේ ඉපදීම. දැන් අපි දැක්ක රූප මිටියේ පඨවි තේජෝ වායෝ ඒකක්වත් මිනිසෙක් නෙමෙයිනේ නේද? එතකොට ඒ සතර මහා ධාතු රූපය යම් වෙලාවක ඕගලන්ට මම කියලා තේරුණා නම් පෙවුණා නම් මගේ කියලා දැනේ නම් අන්න එදා ඕගොල්ලෝ කාම මිනිස්සෙක් කියලා උපන්න අය ඉපදිච්ච අය. මේ රූප මිටිය අපිට ඇත්තම වෙලා මේ මමම වෙලා හිටියට හොඳට තේරුම් ගන්න අතපය ඇස්කන් දිවනාස ශරීර ඇති මේ මගේ ඉපදීමට හේතුව භවය. මොකද්ද භවය කියන්නේ? දකින දේ ඇති බවට පෙනෙනවා, අහන දේ ඇති බවට පෙනෙනවා. අපි උපමාවක් කිව්වොත් දැන් ඕගොල්ලන්ට පුළුවන්ද අපේ මේ රූපසිංහ මහත්තයා ඉන්න කාමරේ ඇතුලේ තියෙන බඩු මුට්ටු සිහි කරන්න පුළුවන්ද? එතුමා සැතපෙන තැන නැත්තම් කුස්සියේ තියෙන බඩු මුට්ටු සිහි කරුවේකද ඕගොල්ලන්ට? බෑ. ඇයි බැරි? දන්නේ. හොඳයි. දැන් බැරි වෙලා ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් බලනවා කියන්නේ ඇහෙන් රූප නිමිත්තක් ගන්න එකනේ. ගිහිල්ලා බලලා මෙතන ඉඳගත්තුත් සිහි කරන්න බැයිද? පුළුවන්. සිහි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා දැන් සිහි කරන්න බෑ. ඇහෙන් බලලා වහම සිහි කරන්න පුළුවන් නම් ඔයගලන්ට තේනවද බලපු දේ එකතු වෙනවා කියලා? බලපු දේ එකතු වෙනවා කියලා. එතන තියෙන දේ නම් පෙනෙන්නේ බලන් ඉස්සෙල්ලත් පෙනෙන්න ඕනේනේ. නේද? දැන් එහෙනම් ඒ කාමරයට ගිහිල්ලා ඇහෙන් බලන අවස්ථාවට තමයි බුදුරජාණන් වහන්සේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ ඇහෙන් රූපේ පෙනෙන අවස්ථාව. ඔන්න පෙනෙන අරමුණේ ඇත්ත නොදන්නා කම නිසා හෝ පෙනෙන අරමුණ කෙරෙහි ප්‍රමාදීව වාසය කරන කම නිසා මොකද වෙන්නේ? ඒක බලලා මෙතෙන්ට ආවහම දැන් ඕගොල්ලන්ට සිහි කළ හැකි. දැන් මේ රූප ආයතනයට කියනවා උපචය රූපේ කියලා. ඉස්සෙල්ලාම ඇහැට හම්බ වෙච්ච රූපය චක්කු සම්පස්සේ නිසා හටගත්තු වර්ණ සටහන ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එක භූත වූ රූපේ සැබෑම රූපය. ඒ රූපේ රස විඳ ගැනීම අනුව බලනකොට නැත්තම් එහෙම රස විඳ ගැනීම අනුව බලන්න ඕනෙත් නෑ. සංයුත්තනිකයි චේතනා සූත්‍රයේ තියෙන්නේ අනුසය කියන පෙනෙනවා කියන දෙයක් වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැති කමම ප්‍රමාණවත් මෙතෙන්ට ආවොත් පෙනෙන රූපය ඒ විදිහට මනස හැපිලා හිටින ඕකට කියනවා උපචය රූපය. කියන්නේ රූපේ රැස් වෙලා අන්නේ උපචය රූපෙටයි රූපේ රැස් වෙච්ච කමටයි භවය කියලා කිව්වේ.
ඔන්න ඔය විදිහට දකින්න හැම දෙෙම උපචය වුණොත් අඩු නැතුවම ගෙවල් දොරවල් ඉඩකඩම් බඩු මුට්ටු ඕගලන්ට භාවිතා කළ හැකි. කිසිම වෙනසක් නැතුව භාවිතා කරන පුද්ගලයා නිර්මාණය වෙන ඉබේම මේ පුද්ගලයා ওই කැලී ටික එල්ලගෙන තියෙන්නේ. පෙනෙන ඇහෙන කැලී ටික රඳවගෙන ඉන්නේ මේ පුද්ගලයයි. පුද්ගලයා රැඳිලා තින්නේ දකින අහන කැලී ටිකෙන්. දකින දේ තියනවා කියලා ඕගලන්ට තේරෙන තාක් පුද්ගලයා ඉන්නවා. අහන දේ තියනවා කියලා තේරෙන තාක් පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා නිසායි පෙනෙන ඇහෙන දේ තියනවා කියලා තේරෙන්නේ. පෙනෙන ඇහෙන දේ තියන තාක් පුද්ගලයා ඉන්නවා. ජාතිංච පජානාති කියනකොට එයා දන්නවා මේ සත්ව පුද්ගල භාවයේ ඉපදීම තමයි ජාතිය. උපන්න කෙනාට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන සියලු දුක් ටික විඳින්නත් වෙනවා. මේ පුද්ගලයා උපන්න කියලා කියන්නේ ඕගලන්ට දුක උපන්නා. මේ උපන්නේ තමන් වනේ මේ දුකයි උපන්නේ. හොඳට තේරුම් ගන්න. මේ පෝෂණය කරන්නේ මේ ජීවත් කරන්නේ දුක. නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන හිත් වේදනා වෙනස්කම් හිත් ගැව්ව ඔය වගේ දේවල් එනවද නැද්ද? එනවා. ওই දුක් එන්නේ කාටද? පුද්ගලයාට. ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක් ලැබෙන්නේ කාටද? පුද්ගලයාට. ජාතිය ගැන එයා දන්නවා හොඳට. මොකද්ද ජාතිය කියලා කියන්නේ? දුකට තව නමක්. දුක කියලා කියන්නේ ඉපදීමට තව නමක් කියලා දන්නවා. ඉපදීම පිරිසිඳ දකින්න නම් ඉපදීම දුකක් කියන තැනකින් හඳුන ගන්නවා යා. ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපය මම කළා මගේ කළා මේ ඉපදීම ඒකාන්තින් ජරා මරණ දුකේ ඉපදීමයි කියලා දන්නවා. ඒ වගේම ජාතිය පිරිසිඳ දකින්න නම් ජාතිය ඇතිවෙච්ච හැටිත් දන්නවා. ඇස් ඉදිරි පිටට එන අරමුණු කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් පැවතුණු නිසයි භවය හැදුනේ. ඒ කියන්නේ දැකපුවහපු දේවල් මතකෙ හිටියේ නැත්තම් ඒවා තියෙනවා වගේ ඇති බවට සිහි කරන්න පුළුවන් බවට පත් උනේ. ඒ නිසයි මේ පුද්ගල භාවය කියලා දන්නවා. පුද්ගල භාවයේ දුකයි මේ පුද්ගල භාවයේ ඉපදීමයි දුක කියලා දන්නවා. ඒ පුද්ගල භාවය ඇති උනේ භවය නිසයි කියලා දන්නවා. භවය මොකක් නිසාද? ස්පර්ශ වෙන වේදනාව වෙන අරමුණු කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසයි කියලා දන්නවා. ඒකයි තණ්හාව දුකට හේතුයි කියලා කියන්නේ. ඊට පස්සේ එයා දන්නවා ජාති සමුදයක් දන්නවා. ජාතිය දන්නකොට ජාති සමුදයක් දන්නවා. ජාති නිරෝධංච පජානාති. යම් වෙලාවක ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට එන අරමුණු කෙරෙහි රස විඳ ගැනීම වෙනුව බලන්නේ නැත්තම් පෙනෙන ඇහෙන අරමුණු තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් වෙන්නේ මොකද්ද? භව නිරෝධෝ. දැකපු දේ ඇති බවට මනස හැපිලා හිටින්නේ. අහපු දේ ඇති බවට මනස හැපිලා හිටින්නේ. ගන්ධ සුවඳ ආග්‍රහණය කරපු රස විඳපු ස්පර්ශ ලැබපු බව මනස ඇති බවට හැපිලා හිටින්නේ. එහෙම භවේ නැති වුණොත් තියෙන ආනිසංසය මොකද්ද? ජාති නිරුද්ධ වෙනවා. මේ පුද්ගලයාගේ ඉපදීම නැති වෙනවා. පුද්ගලයාගේ ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? අජරා මරයි. ජරා මරණයට පත් වෙන්නේ නැහැ. ජරා මරණ දුක එන්නේ. ඉපදීම නැති වුණොත්
ජරා මරණ දුක නැති වෙනවා. ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස නිරුද්ධಂತಿ කියලා දන්නවා. මේ පුද්ගලයාට විඳින්න තියෙන සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා දන්නවා. දැනගෙන ජාති නිරෝධ ගාමිනී පටිපදා ජාතිය නැති කරන ප්‍රතිපදාවක් යා පුරනවා. මොකද්ද? සම්මා දිට්ඨි. ඇස් ඉදිරි පිටට එන රූපය, කන ඉදිරි පිටට එන ශබ්දය ඇත්ත ඇති හැටි නුවණින් දකින්න උත්සාහවත් වෙනවා. ඇස් ඉදිරි පිටට, කන ඉදිරි පිටට, නාසය ඉදිරි පිටට එන අරමුණු වල ඇත්ත ඇති හැටි බලන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය දන්නා නුවණ නිසා. මොකද්ද චතුරාර්ය සත්‍ය? ජාතිය කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට නම. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පිය විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉපදුනා නම් ඉපදුණු කෙනාට ලෙඩවීම, මහලු වීම, මරණය, ශෝකය, පරිදේවය, දැඩි වෙහෙස මේ සියලු දුක් ටික විඳින්න වෙනවා. මේ මොකද්ද? දුක. දුක්ඛ සත්‍ය දන්නවා. මේ චතුරාර්ය සත්‍ය මේ ශාසනයට විතරයි කියලා කියන්නේ. අනිත් ලෝකෙ ඔක්කොම දකින්නේ ඉපදීම මව් කුසින්. නමුත් ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකයා දන්නවා මොකෙන්ද? තණ්හා ජනේති පුරුෂෝ. මේ පුරුෂයාව ඉපදුවේ තණ්හාවෙන්. මේ පුරුෂයාව ඉපදලා තින්නේ කෙලෙසයකින්. මේ තමන්ව නිර්මාණය වෙලා තින්නේ කෙලෙසයකින් කියලා දන්නවා. අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙකෙන් මේ තමන්ව නිර්මාණය වෙලා තින්නේ. එතකොට මේ තමන්ගේ ඉපදීම තමයි දුක. මේකේ ආස්වාදයක් නැතුවත් නෙමෙයි. තමන්ට දරුවන්ගේ මූණ බලලා සතුටු වෙන්න පුළුවන්, තමන්ගේ ඉඩ කඩන් සිහි කළ සතුටු වෙන්න පුළුවන්, තමන්ට තියෙන යාන වාහන සිහි කළ පුද්ගලයාට සතුටු වෙන්න පුළුවන්. මේ පුද්ගල භාවය නිසා එන ආස්වාදය. ඒ වගේම තමයි ආදීනව බොහෝයි. මේ පුද්ගලයෙකුට මේ අරමුණු වලින් ලැබෙන ආස්වාදය වගේම ඊට වඩා 100,000 ගුණයකින් යුක්ත ආදීනවයක් විඳින්න වෙයි. ආදීනවයක් විඳින්න වෙයි. මේ අරමුණු කෙරෙහි සතුටු වෙන පුද්ගලයා සතුටු වෙලා පුද්ගලයා නිර්මාණය කරගත්තාම ඒ පුද්ගලයාටම ඒ සතුටු වෙච්ච විදිහටම අරමුණේ දුක් විඳින්නත් වෙනවා. දුක වළක්වන්න බෑ ඉපදුනොත්. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ පුද්ගල භාවයේ ඉපදීමයි දුකේ ඉපදීම කියලා දන්නවා. එතකොට ඒ දුක හැදුණු හැටිත් දන්නවා. පෙනෙන ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනක තියෙන ස්කන්ධ ටිකක්. පුද්ගලයේ සත්‍යයක් නෙමෙයි. ඒ පෙනෙන රූපේට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික පතිත වුණාම තියෙන දෝෂේ ඇස් ඉදිරි පිටින් ඇහැ අනිත්‍ය වෙනවා, රූපය අනිත්‍ය වෙනවා, චක්කු විඥානය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වුණාට ඒ ඇහැ ඇති බවට, රූපය ඇති බවට, චක්කු විඥානය ඇති බවට මනස තුල හැපිලා පවතිනවා. ඒකට තමයි භවය කිව්වේ. අන්නේ භවයයි මේ ඉපදීමට හේතුව කියලා දන්නවා. භවයට හේතුව තණ්හා උපාදානයි කියන එක දන්නවා. තණ්හා උපාදානට හේතුව වේදනාව කියලා කිව්වේ මේ ඇස් ඉදිරි පිටට ආපු වස්තුන් කෙරේ ආපු වේදනා කියන ආයතන ටික. වේදනාව ගැන දුන්නු ආයතන ටික තමයි ස්කන්ධ ටික. ඒ ටික කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් පැවතීමේ දෝෂේ භවයේ දැකපු දී ඇති බවට හිටියා. ඒකේ දෝෂේ
පුද්ගලයා නිර්මාණය වුණා කියලා දකිනකොට දුකයි දුක්ඛ සමුදයයි දෙක දකිනවා. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. බුදුරජාණන් වෙන්නේ එහෙම. ඇහැ රූපය චක්කු විඤ්ඤාණය තුන්දෙනාගේ එකතුවට කියන ස්පර්ශ විචාරමුණ විදිනවා. විදින අරමුණට තණ්හා උපාදාන වෙනවා. වේදනාවට විතරක් නෙමෙයි වේදනාව ආව රූපේ. Tamanට ප්‍රිය වේදනාවක් එනවා නම් වේදනාව වෙන රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, ඒ සංඥාව වෙන්න පුළුවන්, ඒ සංකාර වෙන්න පුළුවන්, ඒ විඥානය වෙන්න පුළුවන්. ස්කන්ධ පංචකයෙන් කොයි එකක් ආවත් වේදනාව අරමුණු කරගෙනයි තියෙන්නේ. ඇස් ඉදිරි පිටට හම්බෙන්න Tamanට විඳින්න හම්බෙන අරමුණ කැමැති මේ මගේ දරුවා කියලා හිතාගෙන නැතන්නා උපාදාන දෙක. එතකොට තියෙන්නේ මොකද්ද? චක්කුම් පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝන ඇස් ස්පර්ශ නිසා වේදනාවක් එනවා. ඒකට කැමැති තණ්හාව උපාදානයි මේ මගේ දරුවා කියලා පෙනෙන දෙයට. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. හැම වෙලාවෙම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තමන්ට දරුවා ඇති බවමයි පෙනෙන්නේ. දරුවෙක් ඉන්න බව තමයි තේරෙන්නේ. භවපච්චය ජාති. ඒ දරුවට අයිතිකාර පියා නැත්නම් අයිතිකාර කෙනෙක් ඉන්නවා එතකොට. අයිතිකරුව නැති වෙන්නේ නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම ඉරියව්වෙම කෙනා ඉන්නවා. පුද්ගලයා ඉන්නකොට පුද්ගලයාට සියලු දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ තුන්දෙනාගේ එකතු ස්පර්ශය එතන ස්කන්ධ ටික. ඒ ස්පර්ශ ආයතනේ පිරිසිඳ දැකලා තණ්හාව ඇති නොවන විදිහට කටයුතු කළොත් උපාදානය නැහැ. එහෙමුණු භවය නැහැ. දැකපු දේ ඇති බවට මනස ඇපෙන්නේ නැහැ. එහෙමුණු ජාතිය නැහැ. ඉපදීම නැහැ. පුද්ගලයාගේ ඉපදීම වෙන්නේ මේ මම කියලා හිතන්න පුළුවන් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ওই මරණයෙන් පස්සේ සිද්ධියක්ද කියන්නේ? තණ්හාව නැතිකොලොත් උපාදානය නැතිකොලොත් භවය නැහැ. එහෙම වුණොත් පුද්ගලයාගේ ඉපදීම නැහැ. පුද්ගලයාගේ ඉපදීම නැහැ කියලා කියන්නේ මොකද්ද? දුක් විඳින්න තියෙන හේතුව නැහැ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ජරා මරණයන්ගේ නිරෝධයට කියන තව නමක් මොකද්ද? අජරාමර බව. අජර කියන්නේ ජරාවක් නැහැ, අමර කියන්නේ මරණයක් නැහැ. ඒකයි දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති කිරීම නිවන කියලා පෙන්වන්නේ. තණ්හාව නැති වුණොත් ඉපදීම නැති වෙනවා. ඔන්න දැන් එයා හොඳට දන්නවා තමන් උපන්න කෙනෙක් කියලා දන්නවා. තමන්ව උපද්දවා ගත්තෙත් කොහොමද කියලා දන්නවා. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදැන මේකට තණ්හා උපාදාන වෙච්ච නිසයි භවය හැදුනේ. ඒ නිසයි මේ ඉපදීම. ජරා මරණ දුක නැතිකරන්න මොන විදිහටද ඉපදීම තියෙනවා නම් ජරා මරණ දුක එනවමයි. ඉපදීම නැතිකරන්න කිසිදු ක්‍රමයක් නැහැ. භවය තිබුණොත් දැකපු අහපු දේ දැකපු අහපු භවෙන් ඉවර වෙන්නේ නැතුව ඇති බවට මනසේ හැපි හැපි ඉතින තාක් ජාතිය වෙනවමයි. ඒ කියන්නේ භවය වුණු ජාතිය වෙනවමයි. පෙනෙන අරමුණේ උපාදාන වශයෙන් ගන්න තාක් භවය කියන එක නතර වෙන්නේ. පෙනෙන අරමුණු වල වටිනාකම, පෙනෙන අරමුණු වලට තණ්හාව ඇතිතා, ඇහැට පෙනෙන අරමුණු වල තණ්හාව ඇතිතා උපාදාන වෙනවා කියන එක නතර වෙන්නේ. පෙනෙන අරමුණු වල වටිනාකම දැනෙන තාක් තණ්හාව නතර වෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨි පෙනෙන අරමුණේ ඇත්ත ඇති හැටි දැක්කොත් පෙනෙන හැන අරමුණු වල වටිනාකම නැති වෙනවා.
වටිනාකම නැති වුණොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් දැඩිව ගන්න එක උපාදානිය නැති වෙනවා. උපාදානිය නැති වුණොත් භවය නැහැ. මේ ඔක්කොම තියනවා ඉන්නවා කියලා මනසේ එල්ලගෙන ඉන්න මේ මල්ලක් පුරවගෙන ඉන්නේ ඔළුවේ එල්ලගෙන ඉන්නේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා බාහිර ඉන්නවා කියලා මනසෙන් එල්ලගෙන මෙතන ඉඳගෙන ඉන්නේ මනසෙන් එල්ලගෙන මෙතන ඉඳගෙන ඉන්න එකටයි භවය කියලා කියන්නේ. ඒ නිසයි ඉඳගෙන ඉන්න ඔයාව පෙනෙන්නේ. එතකොට තණ්හාව නැති වුණොත් භවය නැහැ. මනස එල්ලගෙන ඉන්න ගතිය නැහැ. භවය නැති වුණොත් ජාතිය නැහැ. ඉඳගෙන ඉන්න පුද්ගලයෙක්, හිටගෙන ඉන්න පුද්ගලයෙක්, නිදාගන්න පුද්ගලයෙක්, ඇවිදින පුද්ගලයෙක් ලැබෙන්නේ නැහැ. එයා ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව්වෙම ඉන්න පුද්ගලයන් භාවයෙන් මිදිච්ච කෙනෙක්. එයා නූපන්න කෙනෙක්, නොහට ගත්ත කෙනෙක්. කෙනෙක් කියන එක මම මේ විවහාර කරන්නේ. පුද්ගල භාවයේ නූපදිනවා. පුද්ගල භාවයේ නොහට ගන්නවා. පුද්ගල භාවයේ නූපදීමට කියනවා ජාති නිරෝධෝ. ඉපදීම නැති වෙලා. කෙනෙක්ගේ ඉපදීම නැති වෙලා. ඉපදීම නැති වෙනකොට ජරා මරණ දුක නිරුද්ධ වෙලා. දුක එපානම් අකමැතිනම් දුක නැති කරන්න තියෙන ක්‍රමය ඕනෝකයි. දුක ඇති වෙච්ච ක්‍රමය බලාගෙන යන්න. ඒ ක්‍රමයටම විතරයි දුක නැති කරන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. හොඳට මතක තබා ගන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන්නේ ජරාව කියන්නේ මොකද්ද? වයසට ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, අතපය වළංගු නැහැ, හම රැලි වැටිලා මේ වගේ ජරා දිරණ ස්වභාවයටපත් වෙන්නේ වීම ජරාව. තමන් වේවා තමන්ගේ වේවා කෙනෙක් මැරීම හෝ මරණ නිසා එන දුක මරණය. ඒ වගේම නොයෙක් ලෙඩ රෝග හැදීමේ දුක ව්‍යාධි මේ ඔක්කොම පුද්ගලයාට උරුම වෙන දේවල්. නම කියා අඬනවා, ಗುಣ කියා අඬනවා. අනේ මගේ අම්මා ඉන්නකොට මට මෙහෙම කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, මගේ රෙදි හොදලා දුන්නා. දැන් මගේ අම්මා නෑ නේද කියලා අඬනවනේ. ඒ අඬන්නේ ඒ දුක දැනෙන්නේ පුද්ගලයාට, කෙනාට. ගාවට අනේ මගේ දරුවා මෙතන නැති වුණා නේද, මගේ දරුවට මේ ලෙඩේ හැදුණා නේද කියලා දරු දුක එන්නේත් කෙනාට. අසාධාරණකම් වෙන්නේත් කෙනාට. මේ ඔක්කොම පුද්ගලයාගේ ඉපදීම නිසා උරුම වන දේවල් දුක. ඔන්න දුක ඉපදීම නිසායි. හොඳට මතක තබා ගන්න. ඉපදීම කෙනෙකුට සිහි කරගන්න එපා මව් කුසින් ඉපදීම. මේ සතර මහා ධාතු රූප මෙටිය කෙනෙක් කළා මම කළා. දැන් මෙතන ඉන්නකොට බැරි වෙලා වාතයක් එහෙම ගියොත් ලැජ්ජ හිතෙනවද නැද්ද? කාටද ලැජ්ජ හිතෙන්නේ? මට. ආම් පුද්ගලයා හොඳට අල්ලගන්න පුද්ගලයාව. මෙන්න මෙයා තමයි මේ උපන්න කෙනාට තමයි මේ දුක ආවේ. ඒ ලැජ්ජාව ආවේ. එයයි කෙනා. මේ බොහොම සියුම් ධර්මයක්. මේක මේ රූප මිටියකට තියලා බලන්න එපා. මං කිව්වේ ඇස් ඉදිරි පිටට එන රූපවාහිනී තිරයක් ගන්න ඇස් ඉදිරි පිටට එන රූපේ අනාත්මයි නේද? හරි. ඕගලන්ට ඒකේ ඇතුලේ සත්‍යය පේනවද නැද්ද? ඒක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා පේනවද නැද්ද? ඒ මිනිස්සු ඒ ටීවී එක බලනකොට ඕගලන්ට මිනිස්සු ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච අරමුණු නිසා දුක ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. හොඳයි. මට කියන්න ඕගලන්ට පෙනෙනවනේ සත්‍ය පුද්ගල ටීවී එකේ. ඒ සත්‍යයා මරණයෙන් පස්සේ කොහාට යයිද? දැන් ටීවී එකේ අපිට පෙනෙන සත්‍යය ඉන්නවනේ. ඒ සත්‍යය මරණයෙන් පස්සේ කොහාට යයිද? එහෙම කියන්න සුදුසුද? නෑ. එහෙනම් කොහෙන්ද එන්නේ මේ සත්‍යය? ඒ සත්‍යය කොහෙන්ද දැන්
ටීවී එකේ ඇතුලේ චිත්‍රපටයක් බලනකොට ළමයි, මිනිස්සුયો, ගෑනු, පිරිමි, වයසක අය, තරුණ අය පෙනෙනවද නැද්ද? සත්‍ය පුද්ගලයෝ පෙනෙනවද නැද්ද? පෙනෙනවා. අහන්න සුදුසුද මේ සත්‍ය කොහේ ඉඳන් එන්නේ නැද්ද? එහෙනම් කොහාට යයිද නැරිලා කියලා අහන්න සුදුසුද? නෑ. හොඳට දන්නවා අනාත්ම රූපයට මගේ කෙලෙස් ටික පතිත වෙලා පුද්ගලයෙක් නිර්මාණය කරගෙන තියෙන්නේ. පුද්ගලයා හදාගත් එකක් මිසක කොහේ ඉඳන්වත් ආවවත් කොහෙටවත් යනවවත් නෙවෙයි. ඒ වගේ මේ ඉදිරියෙන් තියෙන රූප ටිකට මගේ කෙලෙස් ටික පතිත වෙලා මේ පුද්ගල භාවය මේ තමන්ව උපදවා ගත්තා නම් ශ්‍රුතවතාරිය ශ්‍රාවකයාට හොඳට නුවණයි ස්කන්ධ ටිකට කෙලෙස් ටික තබල තණ්හා උපාදාන කියන කමෙන් භවය හැදුව භවය නිසා ජාතිය වෙනවා කියලා දකිනකොට මරණයෙන් පස්සේ යනවද? යනවනම් කොහාට යනවද? මේ සත්‍යය කොහොම උපදීද? දෘෂ්ටි නැහැ. කොහෙන්ද මේ සත්‍යය එන්නේ නැද්ද? කොහේ ඉන්නේ නැද්ද? හිටියනම් කොහේ ඉන්නේ නැද්ද? ඒ බඳු දෘෂ්ටි නැහැ. ඇයි එයා දන්නවා ජාතිය කියන එක මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්න කම නිසා දැන් උපදවාගත්ත સિદ્ધාන්තයක් මිසක කොහෙන්වත් ගෙන ආපු එකක්වත් කොහටවත් යන එකක්වත් නෙමෙයි කියන එක පැහැදිලි ආර්ය ශ්‍රාවකයාට. මව් කුසින් ජාතිය දකින්න කෙනා තමයි මරණයෙන් එහා පැත්තේ ලෝකේ ඉඳලා එන්න ඇති. ආපු කෙනා එහා පැත්තට යයි කියලා කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කාරණාව ජීවත් වෙද්දිම අජරාමර වෙන්න පුළුවන් උත් ඒකයි. මේ ස්කන්ධ ටික පරිහරණය කරද්දිම අජරාමර කියන්නේ මොකද්ද? අජර කිව්වේ ජරාවක් නැහැ. අමර කිව්වේ මරණයක් නැහැ. ජරා මරණ නැති කරන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? ඉපදීම තියාගෙන ජරා මරණ නැති කරන්න පුළුවන්ද? ඉපදීම නැතිකොලොත් විතරමයි නේද අජරාමර වෙන්න පුළුවන්. එහෙනම් ස්කන්ධ ටික තියෙද්දිම අජරාමර වෙනවා කියන්නේ ස්කන්ධ ටික තියෙද්දිම ජාතිය නැති කළා ඉපදීම නැති කළානේ. ඒ කාගේ ඉපදීමද? පුද්ගල භාවයේ ඉපදීම. සත්‍යයේ ඉපදීම. උන්වයි පුද්ගල භාවයේ ඉපදීම සත්‍යයේ ඉපදීම නැති කරපු තැනට තමයි සෝපදිශේෂ නිබ්බාන කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ. පුද්ගල භාවය නැති කළා පුද්ගල භාවය නිසා එන ජරා මරණ දුකත් නැති කළා ස්කන්ධ ටික විතරක් පරිහරණය කරනවා. පුද්ගල භාවය නැති කළ මේ භවය නැති කළ නිසාම මතු ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා අනුපදිශේෂ නිර්වාණය කියලා. නිවන කොටස් දෙකකට බෙදන්නේ ජාතිය දෙආකාරයකින් තියෙන නිසායි. සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීම තියෙන නිසා ලෝකයක් පනවනවා. සත්පුද්ගල භවය නිසාම සත්පුද්ගල භාවයේ ඉපදීමත් වෙනවා මතු ස්කන්ධයන්ගේ ඉපදීමත් වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධා භවය නැති වුණොත් සත්පුද්ගල භාවයේ ඉපදීමත් නැති වෙනවා. සත්පුද්ගල භාවයේ ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? ඒකට කියව සෝපදිශේෂ නිබ්බාන. කෙලෙස් ටික නැති කළ නිසාම පුද්ගල භාවයේ නැති වෙච්ච නිසාම මතු ස්කන්ධයන්ගේ හට ගැනීමත් නැති වෙනවා. එතකොට ඉපදීම දුකක් කියලා කිව්වේ උපන්න කෙනාට විඳින්න වෙන ආදීනව බොහෝයි. මේ ජීවිතේ විතරක් නෙමෙයි. ආස්වාදයේ ටිකයි ආදීනව ගොඩයි කියන්නේ. මම මේ බඳු නිලයක් දරන කෙනෙක් කියලා සතුටු නැහැ. මට මෙච්චර දේපොලක් තියෙන කෙනෙක් කියලා සතුටු නැහැ. මට මේ වගේ ගෙවල් තියෙන කෙනෙක් කියලා සතුටු නැහැ. මට දරුමල්ලු මෙච්චර ඉන්නවා කියලා සතුටු නැහැ. පුද්ගලයෙකුට පුද්ගල භාවය උපද්දවාගෙන පුද්ගල භාවයෙන් සතුටු වෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් කහනවා වගේ කියලා. කහනකොට සැපයි. නමුත් ඒ තමන්ගේ නිලතල නැති වෙනකොට දීපල වස්තුව නැති වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට දුක එනවා. ඊට පස්සේ නිന്ദා අපහාස ඇනුම් බැනුම් තාඩන පිළිඳින නිසා දුක එනවා.
ඒ තමන් කියලා දකින ශරීරයේ ජරා ජීර්ණ වෙනකොට ලෙඩ රෝග හැදෙනකොට මැරෙනකොට නැසෙන්න යන හේතු නිසා දුක එනවා. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගල භාවයම හේතු කරගෙන හීන ධාතුවේ විඥානයත් පිහිටනවා. නැවතත් ස්කන්ධයන්ගේ හට ගැනීමකුත් වෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීමේ දුක විඳින්න වෙනවා. කෙලෙස් ඇතත් නැතත් මේ කයක් සවිඥානික වුණොත් සීතෙන් පීඩා විඳින්න වෙනවා, උෂ්ණෙන් පීඩා විඳින්න වෙනවා, මැස්සි මදුරු අවු සුලම් මේ සියලුම දුක් ටික විඳින්න වෙනවා. කෙලෙස් ටික නිසා විඳින දුක් පැත්තකින් තැබේවා මේ කයක් සවිඥානික වුණොත් ඒ නිසා දුක් විඳින්න වෙනවා. ඒ දුක් ටිකත් අයිති. පුද්ගල භාවය නිසා ස්කන්ධයන්ගේ හට ගැනීමේ දුක් ටිකත් විඳින්න වෙනවා. අපා දුක් ටිකත් විඳින්න වෙනවා. පුද්ගල භාවය නිසා එන අනිත් සියලු දුක් ටිකත් විඳින්න වෙනවා. පුද්ගල භාවයෙන් සතුටු වෙන්න තියෙන්නේ බොහෝම ටිකයි, දුක් විඳින්න තියෙනවා බොඩා. ඔන්න පුද්ගල භාවයේ ආස්වාදයේ ආදීනෝ දෙක මැනගන්න. ඒකට හේතුව භවය දකින අහන දේවල් නැත්තම් ජීවිතේ පුරාවටම දැකපු අහපු දේවල් මනසින් එල්ලගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳ ගන්නවා. හිටගෙන ඉන්න ඉරියව්ව හිට ගන්නවා. ඇවිදින ඉරියව්ව ඇවිදිනවා. නිදා ගන්න ඉරියව්ව නිදා ගන්නවා. ඔන්න ඔය ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් ඔක්කොම ඔළුවේ එල්ලගෙන. දැන් මෙහෙම ඉඳගෙන ඉන්නවා. ඔයගලන්ට අම්මා තාත්තා දුව අයියා අක්කා ගෙවල් දොරවල් වාහන තියනවා කියන හැඟීම තියෙනවද නැද්ද? ඕ වට ලෝකයේම එල්ලගෙන ඉඳගෙන ඉන්නේ. ඒකට තමයි ඔයගලන්ට භවය කියලා කියන්නේ. ඒ නිසයි කෙනා. මම එකම දේ නැවත නැවත කියන්නේ මේක තේරුම් ගන්න. ඔය ඔළුව ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඕගොල්ලෝ එක්ක ඔළුවේ මුළු ලෝකයක්ම එල්ලිලා තියෙන්නේ. පෙනෙන ඇහෙන අවස්ථාවේදී ඒවා තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසායි. ගත්තේ පෙනෙන ඇහෙන දේ තුල ඇත්ත නොදැක්ක නිසායි. ඔන්න ඇත්ත නොදැක්ක නිසා තණ්හා උපාදාන වෙලා ඒ නිසා මේ වචන වලට තමන් අර්ථ තබා ගන්න. පෙනෙන ඇහෙන දෙයට තණ්හා උපාදාන කියනකොට ඒවා වටිනාකම් දැනෙනකම ඒවා මම මගේ කියලා උරුම කරගන්න හිතනකම. ඒ නිසා භවය කියනකොට සිහි කරගන්න දැක්කපු අහපු හැම දෙයක්ම ඇති බවට තමන්ගේ මනසේ හැපිලා තියෙනකම ඉඳගෙන හිටගෙන නිදාගෙන හිටියත් ඇති බවට මනසේ එල්ලගෙන ඉන්න කමටයි භව කියලා කිව්වේ. භවපච්චය ජාති කියනකොට සිහි කරගන්න මේ කය තමන් හැටියට පෙනෙන පුද්ගලයෙක් හැටියට පෙන්නනකම තව සත්‍යෝ තව පුද්ගලයෝ හැටියට පෙන්නන කමටයි ජාති කියලා කිව්වේ. ඒ නිසායි ජරා මරණ දුක. යම් කිසි කෙනෙකුට දුක නැති වෙන්න ඉපදීම නැති වෙන්න උනේ, ඉපදීම නැති වෙන්න භවය නැති වෙන්න, භවය නැති වෙන්න උපාදාන තණ්හා නැති වෙන්න උනේ. එහෙම වෙන්න නම් පෙනෙන අරමුණේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඔන්න නිරෝධ සත්‍යය, ජාති නිරෝධයක් දන්නවා. ජාති නිරෝධ ගාමිනී පටිපදා, ජාතිය නැති කිරීමේ ප්‍රතිපදාව පුරණ සම්මාදිට්ඨිය. මොකද්ද සම්මාදිට්ඨිය? ඇත්ත ඇති හැටි දකිනවා. හැම වෙලාවෙම ඇත්ත ඇති හැටි දකින්න. ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව හෝ බලනකොට රූපේ අනිමිත්ත බව හෝ ශුන්්‍යත බව හෝ අපනිහිත බව හොඳට තේරෙනවා. අන්නේ ශුන්්‍යත බව, අනිමිත්ත බව, අපනිහිත බවට තමයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. අන්නේ දර්ශනයට සියලුම සබ්බං කාමරාගම් පරියාදීයති, සබ්බං රූපරාගම් පරියාදීයති, සබ්බං භවරාගම් පරියාදීයති, සබ්බං අස්මිමානං පරියාදීයති සමුහන්ති. සියලු කාම රාගය ගෙවනවා, රූප රාගය ගෙවනවා, අරූප රාගය ගෙවනවා, භව රාගය ගෙවනවා, අස්මිමානේ මේ මම වෙමි කියන හැඟීම ගෙවලා උගුල්වලා දානවා. කොහොමද ඒ රූපේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්නේ?
ඒකට ඒක බලන ක්‍රමය නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා. උදේවැය බලනවා. මාර්ගය හැටියට තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන එක විතරයි. උදේවැය බලනකොට ඒකට දකින්න අපහසු නිසා චිත්ත සමතයක් ඇති වෙන සමතකමතනකුත් වඩනවා. හිත සමාධි කරගන්න උපකාර පිණිස කය වචන දෙක සංවර ඇති කරගන්න සීලයකත් පිළිපදිනවා. සීලයක පිළිතලා සමතකමතහනකින් හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. උදේවැය බලනකොට එයා උදේවැය බලන්න හේතුව දන්නවා දැන්. චතුරාර්ය සත්‍ය දන්න නුවණ. මොකද්ද? මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ රස විඳ ගැනීම අනුව බැලෙන්නේ නැහැ. බලන් ඉඩ නැහැ. වෙලාවක් නැහැ. පෙනෙන්නේ නැහැ. ඉඩ අවකාශ නැහැ. එහෙම වුණොත් පෙනේ නැහෙන දේවල් මම මගේ කියලා උපාදාන වශයෙන් ගන්න වෙලාවක් නැහැ. ඉඩ නැහැ. හේතුව නැහැ. එහෙම වුණොත් දැකපු අහපු දේවල් ඇති බවට මනසේ රැඳෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධේ රැස් වෙන්නේ නැහැ. අපචයන් ගච්ඡති. තියෙන දැකපු අහපු දේවල් ඇතිකමක් තිබුණා නම් ඒකද ගෙවිලා යනවා. මිසක රැස් වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය අපචයට ගියොත් රැස් නොවුනොත් තිබුණු දේත් ගෙවිලා ගියොත් ඉපදීම නැති වෙන මේ මමයි කියලා සතර මහා ධාතු රූපේ මම කළා පෙන්වන ගතිය හිටින්නේ නැහැ. මේ අනිත් සත්‍ය පුද්ගලය කියලා සතර මහා ධාතු රූපේ සත්‍ය පුද්ගලය පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් රූපේ කැඩුනත් බිඳුනත් මම මහලු වුණා, මම ලෙඩ වුණා, මම මැරුණා කියන හැඟීමක් එයාට එන්නේ නැහැ. මේ පුද්ගල භාවයේ ඉපදීම නැති වෙලා සියලු දුක් නැති වෙනවා කියලා නුවණ තියෙනවා. එහෙම තියෙන හින්දා ස්කන්ධෙන් උදේ බලන්නේ වඩන්නේ. මම ඒක කෙටියෙන් ඔයගලන්ට කියලා දෙන්නම් ටිකක්. පිකියුවේ හුඹක් ගාවට ගිහිල්ලා අපි හුඹහක් කොටලා මැටි ටිකක් ගන්නවා. මැටි ටික කියන්නේ සත්‍ය පුද්ගලයේද? නෑ. වතුර ටිකකුත් දාලා ওই පස් ටිකට වතුර ටිකකුත් දාලා අනනවා. දැන් මැටි. මේ මැටි කියන්නේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ආත්මනීය දෙයක් තියනවද මැටි ටිකේ? නෑ. ධාතු මාත්‍රයක් ස්වභාවයක් පටවි. ඒකෙන් අපි එක එක හැඩතල වලට රූප හදනවා. මොන විදියට හැදුවත් මැටි ටික අවකාශ ධාතුවේ තියෙන හැඩ ටිකක් නේ. දැන් මැටි ටිකෙන් එක එක විදිය රූප ටිකක් හදනවා අපි. දැන් ඔය රූපවල මැටි අහුවෙන්නේ නැතුව හැඩය අල්ලන්න පුළුවන්ද අපිට? බෑ. ඔන්න ඒ මැටි වලින් හැදුණු හැඩෙත් අයිති එක එක හැඩ වලට පෙවුනට හැඩෙත් අයිති මොකේද? මැටි ටිකට. මැටි ටික අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ නේද? හැඩේ කියලා වෙනම ගන්න පුළුවන්ද? බෑ. මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ. ඔන්න ඇස් ඉදිරි පිටට එන්නේ මැටි වලින් කළ රූපයක්. එක හැඩයක්. හොඳට බලන්න. මැටි වලින් කළ එක රූපයක හැඩයක් පෙනෙන්නේ. ඒ මැටි රූපේ හිතින් විඳිනවා අපි. හිතෙන් අපේ හිතෙන් මැටි රූපේ හැඩේ හඳුනා ගන්නවා. දැන් රූපේ මොකද්ද? පඨවි ධාතු මැටි. විඳේ මොකද්ද? මැටි රූපේ. හඳුනන්නේ කොහොමද? මැටි රූපේ හැඩේ. ඒ මැටි රූපේ හැඩේට අපිනේ හඳුනන්නේ. හඳුනන දෙයට අපි හිතනවා අස්ස රූපයක් කියලා. දැන් කවුද හිතන්නේ? මේ හැඩේ අස්ස රූපයක් කියලා හිතනවා. අර රූපයයි අපි හිතපු ටිකයි මේ නාම රූප දෙකම එකතු කරලා විඥානය දැනගන්නවා මොකද්ද? අර රූපේ අස්ස රූපයක් කියලා. හොඳට බලන්න මේ දැනගන්න පංච උපාදාන ස්කන්ධය ඇති වෙලා තියෙන හැටි. ඇස් ඉදිරි පිටට ආවේ මොකද්ද? මැටි රූපේ.
මැටි රූපේ හිතෙන් වින්දේ. විඳපු රූපේ හැඩේ හඳුන ගන්නවා. හඳුනගත්ත හැඩයට හිතනවා අපි මොකද්ද? අස්ස රූපයක් කියලා හිතනවා. හිතුවාම ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඒ රූප නිසා හිත හැසිරුණු නාම ධර්ම ටිකයි දෙක එකතු කළා අර රූපේ අස්ස රූපයක් කියලා දැනගන්නවා. විඥානයේ මායාවක් කියන්නේ මේ දැනගන්න එක දැන් බොරුවක්. දැන් මම අස්ස රූපයක් කියලා රූපේ අස්ස රූපයක් කියලා දැනගත්තට මැටි ටික වෙනස් වෙනවද? දැන් දැනගත් විඥානපච්චය නාම රූපං කියන්නේ දැනගත් නාම ධර්ම අරමුණු කළයි රූපේ දිහා බලන්නේ. කෝටෝච්චක කියලා සිහි කළ නේද හොයන්නේ අපි. ඒ වගේ අස්ස රූපේ අස්ස රූපේ කියලාක සිහි කළා තමයි රූපේ දිහා බලන්නේ. දැන් ඕගොල්ලන්ට ඒ රූපේ පෙනෙන්නේ කොහොමද? අස්ස රූපේ වගේ. දැන් මැටි ටික පෙනෙනවද? නැහැ. ඔන්න මැටි වලින් ආපු මැටි වලින්ම හැදුවේ එකම හුඹ මැටි කොටලා. ඒ මැටි ටික ඇස් ඉදිරි පිටට තව රූපයක් යනවා. ඒ රූපේ විඳිනවා. හඳුනනවා හිතෙන්ම. විඳපු අරමුණ හඳුන ගන්නවා. යන් සංජානති තම් විතක්කේති. ඔන්න ඒකට හිතනවා ස්ත්‍රී රූපයක් කියලා. යම් විතක්කේති තම් පපංචේති. ඔන්න ඒක දැන් Tamanට ප්‍රපංචයක් වෙනවා. දැන් ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඒ අරමුණ විඳලා හඳුනලා හඳුනපු දෙයට ස්ත්‍රී රූපයක් කියලා හිතුවේ කවුද? තමනුයි. Taman හිතුවත් නොහිතුවත් මැටි ටික මැටිම නේද? නමුත් දැන් මේ නාම රූප පත්‍ය විඥානං මේ නාම රූප දෙක නිසා දැනගන්නේ මොකද්ද? අර රූපේ ස්ත්‍රී රූපයක් කියලා. ඊට පස්සේ ස්ත්‍රී රූපේ කියන සංඥාව සිහි කරගෙනයි අර රූපෙ දිහා බලන්නෙත් අපි. විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ අනිත් පැත්තට යන්නෙත් එහෙමයි. දැන් ඔන්න ඒ රූපෙ පෙනෙන්නේ කොහොමද? ස්ත්‍රී රූපයක් වගේ. ඊගාවට තව මැටි ටිකකින් හැදෙන රූපයක් ඇස් ඉදිරි පිටට එනවා. ඒ රූපය විඳලා හඳුනලා පුරුෂයෙක් කියලා හිතනවා. මේ නාමයයි අර පෙනුණු රූපය දෙක එකතු කරලා විඥාණයෙන් දැනගන්නවා මොකද්ද? ඒ රූපේ පුරුෂ රූපයක් කියලා. ඒ දිහා බලනවා. දැන් හොඳට බලන්න අපේ දැනුම් පරාසය සිතේ ගති එකතු වෙන්න ඉස්සර වෙලා හැම රූපයකම යතහබුත ස්වභාවය සමානයි නේ. මොකද්ද තිබුණේ? මැටි බව. නමුත් අපේ දර්ශනපතේට අපේ දැක්මට ආවට පස්සේ අපේ සිතේ තියෙන ගති ටික එකතු වුණාට පස්සේ මට හම්බ වෙනවා බාහිර ස්ත්‍රී රූප හම්බ වෙනවා පුරුෂ රූප හම්බ වෙනවා අස්ස රූප හම්බ වෙනවා ඇත් රූප හම්බ වෙනවා මේ වගේ රූප ගොඩක් හම්බ වෙයි. දැන් හුළඟ හෝ කිපුණොත් ජලය හෝ කිපුණොත් ගින්න හෝ කිපුණොත් වාතය හෝ කිපුණොත් මැටි ටික කුඩු කරගෙන යයි. නමුත් මට රිදෙයි කොහොමද? ස්ත්‍රී රූපේ කැඩුනා පුරුෂ රූපේ කැඩුනා අස්ස රූපේ කැඩුනා කියන තැනකින් දුක එනවද නැද්ද? එනවනේ. එතකොට මට ඒ විදිහට දුක් විඳින්න උනේ ඇයි? ඌදී ඌ විදිහට දකින්න නැතුව වැරදියට දැකපු හින්දානේ මේ ස්කන්ධයන්ගේ උදේවැයෙන් කියන්නේ මේ ලෝකයේ ආරම්භය අපිට සතර මහා ධාතු රූපේ කෙනෙක් පුද්ගලෙක් හැටියට මට දැනුම ආවේ කොහොමද කියන එකයි දෙන්නේ. ওই කාරණාව හෙළි වුණාම එයා මේ රූපේ පැත්තට යන්නේ කෙනෙක් කියලා. ඒ වගේ ඕගොල්ලන්ට නෑදෑයෝ ඉන්නවනේ. අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා දුවලා පුතාලා කියලා යම්තාක් නෑදෑයෝ ඉන්නවනම් ඔය ඉන්න නෑදෑයන්ගේ රූපයට අපි යොමු වර මැටි ටික වගේ හැම රූපයක්ම ඕගොල්ලෝ පිළිගන්නවද? කෙස්ලොම් නියදත් හම්මස්නහර කියන පටවි කොටස් 20ක් තියෙනවා කියන එක. අයියා කියන තැනට තියෙනවා, තාත්තා කියන තැනටත් තියෙනවා, අම්මා කියන තැනට, පුංචි අම්මා කියන තැනට, දුව කියන තැනට, මම කියන තැනට ඔක්කොටම තියෙනවානේ. ඒ කොටස් 20 පටවි ධාතුනේ. පිළිගන්නවද?
පිළිගන්න. ඒ හැම රූපයකම පිට්ටෙන් සර්වලේ දහඩිය කියලා ආපෝ කොටස් 12ක් තියෙනවනේ. ඒ හැම තැනකම දවන, තවන, දිරවන ස්වභාවයෙන් යුක්ත තේජෝ කොටස් 4ක් තියෙනවා, වායෝ කොටස් 6ක් තියෙනවා. හැම ශරීරයකම භෞතික ස්වභාවයේ පඨව්‍යාපෝ තේජෝ වායෝ කියන එක පිළිගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. අර මැටි ටික වගේ. මැටි ටික සමානයි කෙස්ලොම් නියදත් කියන මේ කොටස් ටික. කෙස්ලොම් නියදත් කියන කොටස් ටික සමානයි මැටි. මැටි ටික පුද්ගලයෙක් නෙවෙයි යම්සේද කෙස්ලොම් නියදත් කියන කොටස් ටික පුද්ගලයෙක් කෙනෙක් නෙවෙයිමයි. ලිඳේ වැවේ පොකුණේ තියෙන වතුර පුද්ගලයෙක්ද සත්වයෙක්ද නැහැ. ඒ ආපෝ ස්වභාවය සමානයි හැම ශරීරයකම තියෙන පිටසෙන් සරවලට. ගිනි ගොඩකින් පහනකින් දර ටිකක් ඇවිලෙනකොට හිරු රස්නයකින් එන උෂ්ණයක් තියෙනම් සමානයි මේ ශරීරයක රූප මිටියක තියෙන උෂ්ණය. බාහිර ගස් වැල් පෙරළමින් හමන හුළඟක් සමානයි මේ ශරීරයේ එහාට මෙහාට හොලවන කරන වාතය. මේ හැම රූප මිටියක්ම අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන්. අපි තේරෙන්න ඕන නම් ගම්මු පස්දිය ගිනි සුලං කියලා. එබඳු අර මැටි ටිකෙන් වගේ එබඳු සතර මහා ධාතු රූප මිටියක් ඇස් ඉදිරි පිටට එනකොට හොඳට බලන්න කෙනෙක්ගේ නෙවෙයි පුද්ගලෙක්ගේ නෙවෙයි අර මැටි පිට වගේ සතර මහා ධාතු රූප මිටියක් එනකොට ඔගොල්ලෝ හිතෙන් ඒ රූපය විඳිනවා. ඒ රූපේ හැඩේ හඳුනනවා. හඳුනපු හැඩයට පුංචි අම්මා කියලා හිතනවා. ඒ රූපයයි මේ හිතපු එකයි දෙකම එකතු කරලා අර රූපේ පුංචි අම්මගේ කියලා දැනගන්නවා. දැන් දැනගත් එක හරිද? දැනගැනිල්ලක් ඇති උනේ මෙහෙමයි කියලා ඕගොල්ලෝ දන්නේ නැති වුනහම ඕගොල්ලෝ විඥානයේ මායාවට හසු වෙනවා. මේ දැනගත් එක ඕගොල්ලන්ට ඇත්ත වෙලා අර සතර මහා ධාතු රූප මිටිය දැන් පුංචි අම්මා වගේ වෙලා. ඔන්න පෙනෙන අරමුණ තණ්හා උපාදාන වශයෙන් අරගෙන දැන් පුද්ගලෙක් වශයෙන් අරගෙන මේ රූපේ අත්වාද උපාදාන පුංචි අම්මා කෙනෙක් කියලා අරගෙන දැන් ඔන්න අහකට ගියත් පුංචි අම්මව සිහි කරන්න පුළුවන්කම මනසේ තියෙයි. සිහි කරන පුද්ගලයා ඉන්නවා.